සුපුරුදු පරිදි අදත් ආයුබෝවන් කියලා පිළිගන්න ඕන සියලු දෙනාටම. ඉතින් අද මම ගේන්න යන පාඩම තමයි අපි කලින් වීඩියෝ එකේ කතා කරලා ශ්‍රම පිරිවැය කරන කියන එක යටතේ කොහොමද වැටුප් ලේඛනයක් පිළිවෙල කරගන්නේ කියලා. ඉතින් අද අපි ඒකේ දෙවෙනි කොටස මම සාකච්ඡා කරන්නේ වැටුප් ලේඛනයක් නිර්මාණය කරලා කොහොමද අපි ETF, EPF සහ වැටුප් වලට සම්බන්ධ අනෙකුත් විත්ත සටහන් කොහොමද සහ ලෙඩර් කිනුම් කොහොමද පිළිවෙල කරන්නේ කියලා. ඉතින් ඊට කලින් මම යන්න කැමති අද අපි පාඩමේ විශේෂ දෙයක් වෙන්නේ අද EPF, ETF ඒ වගේම වැටුප් හා වේතන තමයි කිනුම්ගත කරන්නේ. ඉතින් මම ඊට කලින් කැමති ඔයගොල්ලොත් එක්ක ඒ හා සම්බන්ධ ප්‍රායෝගික දේවල් බෙදා ගන්න. මෙන්න මේකේ ප්‍රායෝගික දේවල් මොකක්ද ETF එකක් කියන්නේ? මොකක්ද EPF එකක් කියන්නේ? වැටුපක් කියන්නේ මොකද්ද? වේතනයක් කියන්නේ මොකක්ද? මේ දෙකේ වෙනස ඔයගොල්ලෝ හඳුනගෙන ඉන්න ඕනේ. මොකද ඒක ප්‍රායෝගික ජීවිතේට වැදගත් වෙන නිසා. මොකද්ද මේ EPF කියන්නේ? මොකද්ද මේ ETF කියන්නේ? EPF, ETF කියලා දෙයක් හඳුන්වලා දෙන්නේ පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය අංශවල සේවය කරන සේවකයන් වෙනුවෙන්. දැන් රාජ්‍ය අංශයේ වැඩ කරන සේවකයන් වෙනුවෙන් තියෙනවානේ විශ්‍රාම වැටුපක්. හැබැයි පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම වැටුපක් නැහැ. ඒ වෙනුවට තමයි යාළ විශ්‍රාම ගියාම, රැකියාව විශ්‍රාම ගියාම ඒ වෙනුවට තමයි මෙන්න මේ වගේ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒකේ EPF, ETF කියන්නේ ඒකේ තියෙන එකම දේ කොටස් දෙකක්. හරිද? එතකොට EPF එකකින් වෙන්නේ සේවකයාගේ භාරකාර අනුමුදල කියලා අනුමුදලක් පිටුවන එක. මේක ඇත්තටම ශ්‍රී ලංකා මහ බැංකුවේ තමයි පිටවල තියෙන්නේ. ඒ වගේම මේක පරිපාලන වශයෙන් කරගෙන යන්නේ කම්කරු දෙපාර්තමේන්තුව. EPF කියන එකේ ඉංග්‍රීසි එක තමයි Employee Provident Fund EPF. එතකොට මේක තමයි ලංකාවේ තියෙන විශාලතම අරමුදල. එතකොට දැන් 2018 අවසාන වෙද්දී රුපියල් බිලියන 2280 කියන ප්‍රමාණය ඉක්මවලා තියෙනවා. මේක තමයි ලංකාවේ විශාලතම අරමුදල. ඊට පස්සේ මම යනවා ETF කියන එකට. මේක ඉතාමත් වැදගත් වෙන්නේ ආයතනයේ භාරකරු විසින් තමයි නැත්නම් ආයතනයේ ප්‍රධානියා විසින් තමයි සේවකයාගේ දළු වැටුපෙන් මේ අදාළ මුදල වැය කරන්නේ. එතකොට ආයතනයේ ප්‍රධානියාගේ මුදලින් තමයි මේක දරන්නේ. එතකොට 103ක් තමයි දැන් මේ දිනවලදී වෙන් කරන්න ඕන මුදල වෙන්නේ වර්තමානයේ වෙන විට 103ක් වෙනි මුදලක් වෙන් කරන්න ඕන. එතකොට සේවක භාරකාර අනුමුදලේ පරිපාලන වැඩ කටයුතු කරගෙන යාකරුවා වෘත්තීය සමිති දෙපාර්තමේන්තුව. ඊට අමතරව අර කිව්වා වගේ EPF එක පාලනය කරන්නේ, ඒ කියන්නේ EPF ගිණුම පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වගේම ETF ගිණුම පවත්වාගෙන යන්නේ නැත්නම් EPF, ETF අරමුදල පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ. එතකොට සාමාන්‍ය පිරිමි පුද්ගලයෙකුට වයස අවුරුදු 55න් පස්සේ මේ EPF එක ලබා ගන්න පුළුවන්. ඒ විශ්‍රාම වැටුපක් විදිහට ලබා ගන්න පුළුවන් මුදල. ඒ වගේම කාන්තාව ගන්න වයස අවුරුදු 50න් පස්සේ මේක ලබා ගන්න පුළුවන්. ඉතින් යම් අවස්ථාවලදී තියෙනවා ඒ නියමිත වයසට කලින් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. උදාහරණයක් විදිහට කාන්තාවක් නැවත සේවයට යන්නේ නැහැ කියලා යම් රස්සාවකින් අයින් වෙනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ මේ වෙනකොට වැඩ කරන ගම එතකොට මේ අංශය මෙයා අයින් වෙනවා. අයින් වෙන්නේ ආයෙත් රස්සාවකට යන්න බලන්නේ නෙමෙයි. එතකොට මෙයාට පුළුවන් මේ EPF එක ගන්න. ඊට අමතරව කිසියම් පුද්ගලයෙක්ගේ මරණය අපි හිතමු මම කිසියම් ආයතනයක සේවය කරනවා නම් එතකොට මම අවුරුදු 50 පිරිමි පුද්ගලයෙක් නිසා අවුරුදු 55ට කලින් මිය ගියොත් ඒ පුද්ගලයාගේ පවුලේ කෙනෙකුට මේ EPF එක සඳහා හිමිකම් කියන්න පුළුවන්. අන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ EPF සහ ETF ගැන දැනගන්න ඕන. ඊට අමතරව දැන් මම කියවනේ වැටුප් සහ වේතන ගැනත් අද අපි කතා කරමු. ඉතින් ඒ පාඩමට යන්න කලින් මම ඔයාලට කැමතියි වැටුප් සහ වේතන කියන එකේ මොකක්ද මේ වෙනස්කම කියලා කියන්නේ. දැන් වැටුපක් කියන එක ස්ථිර ගානක්. දැන් අපි කළමනාකරුවන්ට කියවන්නේ වැටුපක්. හැබැයි කම්කරුවන්ට කියවන්නේ වැටුපක් නෙමෙයි වේතන. හොඳට මතක කළමනාකරුවන් වශයෙන් මේ වගේ උසස් තනතුරු දාන්නට කියවන්නේ වැටුපක්. හැබැයි අර කම්කරුවන් වගේ ලොකු නිලතල නැති පුද්ගලයන්ට කියවන්නේ වේතන. එතකොට වැටුපක් කියන එක ස්ථිර ගානක්. වැටුපක් කියන එක ස්ථිර. ඒ කියන්නේ එයා ආයතනයේ බදවලට කියන ඔයාගේ වැටුප තමයි රුපියල් 60000. එතකොට එයාට ඒ වැටුප හැබැයි වේතනය කියන එක ස්ථිර නෑ. වෙනස් වෙන්න පුළුවන්. අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය වෙන්නේ අර එයා වැඩ කරන කාලය අනුව.
ඊට පස්සේ එයා නිෂ්පාදනය කරන ඒක සංඛ්‍යාව මත තමයි මේ වේතන කියන එක අදාළ වෙන්නේ. හරි එතකොට මම හිතනවා EPF ETF ගැන වගේම වැටුප් වේතන ගැන ඔයාලට හොඳ අවබෝධයක් ඇති වුණා කියලා. ඉතින් අපි යන අද ගානට. හරි එතකොට අපි යමු අපේ ගානට. මම දැන් ගාන හදන්න කලින් මම වැටුප් ලේඛනයක් රුල් කරලා තියෙනවා. ඒතකොට වැටුප් ලේඛනේ රුල් කරපුවා කියනවා සේවකාංකයේ නම මූලික වැටුප ඉපයීම් ටිකට එකේ මොකද තුනක් තියෙනවා. එතකොට ජීවන වේදන් දීමනා තියෙනවා, අතිකාල දීමනා තියෙනවා, විවාහ දීමනා තියෙනවා. එතකොට අනිත් ඒ ඉපයීම් ටික එකතු වුණාට පස්සේ තමයි අපිට එන්නේ දල වැටුප. එතකොට ඉපයීම් වලින් දල වැටුප ආවට පස්සේ අපිට තියෙනවා EPF සහ වෘත්තීය සමිති කියන අඩු කිරීම ටික අඩු කරනවා. දැන් මෙතන EPF කියලා අඩු කරන්නේ සේවකයාගේ දායකත්වය. එතකොට ඒව අඩු වුණාට පස්සේ අපිට එන මුළු අඩු කිරීම දල වැටුපේ මුළු අඩු කිරීම අඩු වුණාට පස්සේ තමයි ශුද්ධ වෙන්නේ. ඊට පස්සේ මෙතන මම පෙන්නන තියෙන EPF සහ ETF කියලා ඒව එන්නේ. එතකොට සේවා යෝජකයාගේ පැත්තේ. හරි එතකොට අපි යනවා දැන් ගානේ සේවක තුන්වෙනි කියනවා දිනේ රවින්දු සහ නිර්මාණ කියලා. එතකොට මම සේවකයන් තුන් දෙනාගේ නම් ටික දාගත්තා. දිනේ රවින්දු සහ නිර්මාණ ඒ ටික දාලා අංක තුනක් දාගත්තා 10 11 12. එතකොට එයාලගේ මූලික වැටුප අපි සටහන් කරගමු. මූලික වැටුප 48 10 26 10 28 10. හරි. මෙන්න මේ කියන ප්‍රධාන කරුණු දැන් අපි සටහන් කරලා දැන් යමු අපි අතිරේක තොරතුරු වලට. සාමාන්‍ය වැඩ කරන මාසයක් කරන පැය 160යි. අතිකාල වැඩ සඳහා සාමාන්‍ය වැඩකට වඩා 150ක වැඩි වීමක් කරයි. මේකෙන් මොකද කියන්නේ අපිට? සාමාන්‍ය මාසයක වැඩ කියන්නේ පැය 160යි. මාසයක් වැඩ කරනවා කියන්නේ පැය 160ක් වැඩ කරනවා කියන්නේ. එතකොට කවුරු හරි 160කට වඩා වැඩිම වැඩ කරොත් සාමාන්‍ය පැයකට වඩා එකමාරක වැඩක් වෙනවා. ඒ කියන්නේ කවුරු හරි පැය 160කට වඩා වැඩිපුර පැය ගණනක් වැඩ කරනවා කියන්නේ පැයක වැඩපත් ඊට අමතරව තව 150ක වැඩිපුර එකතු කරනවා. ඒ කියන්නේ වැඩි වෙන පැය සතහා 150ක් වැඩිපුර ගෙවනවා. අන්න ඕකයි යෝගින් කියන්නේ. එතකොට ඒකට එන්න කලින් අපිට තව තියෙනවා මොකද එහෙම අතිරේක තොරතුරු දුන්නට ඒකට අදාළ තාම ගැළපීම අපිට ආවේ නැහැ. ඊට පස්සේ අපි යමු දෙවෙනි එකට ජීවන වියදම් දීමනාව මාසෙකට රුපියල් 3යි. එතකොට හැමෝටම මාසෙකට රුපියල් 3ක ජීවන වියදම් දීමනාවක් වෙන. එහෙනම් අපි ඒක එකතු කරමු. ජීවන වියදම් දීමනාව ඉපැයීම් තීරුවටදී ජීවන වියදම් තීරුවට 3000 ගානේ හැමෝටම එනවා. හරි ඊට පස්සේ විවාහ දීමනාව මාසෙකට රුපියල් 5000කි. දිනෙත් ආරම්භ අවුරුදු කියන්නේ නම් එක්කිනාට තමයි මේ විවාහ දීමනාව රුපියල් 5000 අයිති වෙන්නේ. නම් දිනෙතුයි රවින්දුයි තමයි අවිවාහකේ නම් නිර්මාණ තමයි විවාහ දීමනාව වෙන රුපියල් 5000. අවිවාහකයන් විවාහ දීමනාව දෙන්නේ නැහැ. ඒකින්ද විවාහ වුණු පුද්ගලයන්ට දෙනවා විවාහ දීමනාව. ඊට පස්සේ කියන දිනෙත් පැය 170ක්ද රවිදු පැය 160ක්ද නිර්මාණ පැය 180ක්ද වැඩ කර ඇත. දැන් කියන්න පළවෙනිම කීපක තමයි. අර කිව් 160කට වඩා වැඩියෙන් වැඩ කරපු අයට 150ක් වැඩිපුර ගෙවනවා කියලා. එහෙනම් දිනෙත් පැය 170ක් වැඩ කරලා තියෙනවා. රවිදු පැය 160ක්. ඊට පස්සේ නිර්මාණ පැය 180. හැබැයි රවිදු 160යි වැඩ කරලා තියෙනවා. රවිදුට අතිකාල දීමන යනවද? නැහැ. එහෙනම් එයාට අතිකාල දීමන එන්නේ. එහෙනම් අපි ඒක සත්‍යම් වෙන්නේ නැහැ කියලා බලන්න පුළුවන්. රවිදුට අතිකාල දීමන නැහැ. පැය 160මයි වැඩ කරලා තියෙන්නේ. හැබැයි දිනෙත් සහ නිර්මාණ වැඩියෙන් වැඩ කරලා. දිනෙත් 170ක් නිර්මාණ 180ක්. එතකොට අපිට මේක ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මෙයාලගේ පැයක වැටුප හොයන්න ඕන. පැයක වැටුප.
මේක ගන්න මෙන්න දැන් දිනෙකගේ මූලික වැඩ කියන්නේ 48000 මම ගන්නවා ඒක. දිනෙකගේ මූලික වැඩ 48000යි. ඒක බෙදනවා මම එයාගේ වැඩ කරලා තියෙන පැය ගන්න. වැඩ කරලා තියෙන කියන්නේ 170 නෙමෙයි. මේ 48000 ගෙවන්නේ කොහොමද? පැය 160ක් වැඩ කරනවා තමයි. මේ 48000 ගෙවන්නේ පැය 160ක් වැඩ කරනවා. එහෙනම් මේක මම බෙදනවා 160. එතකොට මෙයාට පැයකට 300ක් ගෙවලා. හරිද? පැයකට 300ක් ගෙවලා. ඒ කියන්නේ පැයක වගේ 150 කියන්නේ කීයද මේකෙන්? 150. එතකොට 150 කියන්නේ 150යි. එහෙනම් 150යි මේ 300යි. ඔක්කොම පැය 10 කීයක් දෙනවද? 450. ඔක්කොම මේ වැඩ කරන එක පැයකට මෙහාට ගෙවනවා 450. එහෙනම් ඒක සමාන කරන්නේ එතකොට 450 වැඩි කිරීම පැය කීයක් වැඩ කරලා තියෙනවද වැඩිපුර 10ක් 160ක් වැඩි කරන්න ඕන. මේ 170ක් වැඩ කරලා තියෙන. එහෙනම් මෙයා වැඩිපුර 10ක් වැඩ කරලා තියෙන. එහෙනම් මේක වැඩි කරනවා 10යි. එතකොට මෙයාට එනවා 4500ක අතිකාල බීමාවක්. එතකොට දිනෙත් දෙනවා අතිකාල බීමා විදිහට 4500ක්. හරි එතකොට අපි දිනෙත් කියන සේවකයාගේ අතිකාල බීමනා 4500 ප්‍රකාශ කළේ. ඊට පස්සේ අපිට තව සේවකයෙක් කියන අතිකාල බීමනා හිමිවන ඒ කවුද? නිර්මාණය 180ක් වැඩ කරලා තියෙනවා. දැන් බලනවා නිර්මාණක සාමාන්‍ය ක්‍රමයක් කීයක් කියනවාද? අපි කොහෙන්ද නිර්මාණයට ගෙවන්නේ 28000යි. ඒ කියන්නේ නිර්මාණයට 28000ක් ගෙවනවා එක පැය 160ක් වැඩ කරනවා. එතකොට පැය 160ක් වැඩ කරනවා නම් එක පැයක කීයද එයාගේ වටිනාකම එන්නේ? එතකොට 175 මේ එක පැයකට. එතකොට මෙයාට ගෙවන්න කොහොමද? වැඩිපුර පැයක 150ක් පැයකට තව එකතු කරනවා. එහෙනම් අපි මේ 150ත් එකතු කරලා ඒ වැඩි වෙන පැය ගානකට ගෙවන එක පැයකට ගෙවන ගාන හොයාගන්න. 87යි. ඒ කියන්නේ එක පැයක් නිර්මාණ වැඩිපුර ගෙවන පැයකට 87යි පහකුත් තව 175කුත් එකතු වෙලා තමයි යාගේ වැඩි වෙන අතිකාල පැයකට ගෙවන්නේ. එතකොට වැඩි වෙන අතිකාල පැයකට ගෙවන මුළු මුදල වන්නේ එතකොට වැඩි වෙන නිර්මාණයේ වැඩි වෙන අතිකාල පැයකට ගෙවන මුළු මුදල 262යි 750යි. 262යි 750යි. එතකොට මෙයා වැඩිපුර කීයක් වැඩ කරලා තියෙනවද? පැය 20ක කාලයක්. පැය 20ක කාලයක් වැඩිපුර වැඩ කරලා තියෙනවා. 262යි 750 අපි වැඩ කරනවා 20න්. එතකොට නිර්මාණයට ගෙවන අතිකාල පැය ගණන් වලට ගෙවීම වන්නේ 5250. එතකොට ඒක දානවා අපි නිර්මාණ විශ්සරයි අතිකාල ජීවනාවලට OT කියන්නේ ඔකට 5250. එතකොට ඊළඟ ගැළපෙන්න කියන මූර්ති සංවිධායකයන් මාසයකට රුපියල් 1000. එතකොට මාසයකට 1000 මූර්ති සංවිධායකය ගන්න. හැබැයි නිර්මාණ වෘත්ති සමිතිය කෙනෙක් නෙමෙයි වෙනා අනිත් අයගෙන් තමයි 1000 ගන්න. එතකොට මේ 10 කියන්නේ මේක ඇවිල්ලා අඩු කරගන්න දෙයක් නේ. මේක දාන්නේ අඩු කිරීමට තියෙන 1000 ගානේ අඩු කරන්න ඕන නිර්මාණකේ හැර. ඊට පස්සේ වැදගත් කොටස වන්නේ අපේ EPF එක සටහන් කරන්නේ. එතකොට සේවකයාගේ 10%ක් සහ සේවකයාගේ 15ක් අය කරන මේ සේවකයාගේ දල වැටුප මත දැන් ඒක ඊට කලින් මොකද කරන්නේ? අපි ගාව දැන් දල වැටුප හොයාගෙන නැහැ. එහෙනම් අපි දල වැටුප හොයාගෙන ඉන්න ඕන අර එක ඊට එකතු වුණාට පස්සේ. හරි. එතකොට අපේ දල වැටුප විදියට දිනෙක 55500කුත් රවිදුට 39000කුත් නිර්මාණයට 36250කුත් කියන අගයන් ලැබුණා. එතකොට දැන් මේකෙන් 100ක 10ක් සේවකයා තමයි දාන්නේ. එතකොට සේවකයාගේ කැපෙන්නේ 100ට 10ක්. එතකොට අපි කියවා අඩු කිරීමකට මේ EPF කියන එකට අපි දානවා සේවකයාගෙන් වෙන අඩු කිරීම යටතේ. මතක තියාගන්න ඕන කාරණේ තමයි අඩු කිරීම දාන්නේ අපි වරහන් මෙතනින් දානවා. මොකද මේක අඩු කිරීමක් විදිහට පෙන්වන්න ඕනේ හින්දා. හරි. අපි සේවකයාගේ පැත්තේ කියන්නේ සේවකයාගේ දායකත්වයේ 100ට 10 අපි මෙතනින් අපි දාලා ඉවරයි. ඊට පස්සේ මේත් එක්කම EPF එකක් තියෙන මොකද? සේවකයාගේ නැත්නම් සේවා යෝජකයාගේ දායකත්වය මෙතනින් දාන්න ඕනේ නම් සේවා යෝජකයාගේ දායකත්වයේ දලවැටුපෙන් 115 කියන දලවැටුප පාරගෙන ඒකෙන් 115ක් කරන් අපි අදාළ පුද්ගලයන් ඉස්සරහින් අදාළ සේවකයන් ඉස්සරහින් ඒ EPF එක දානවා. හරි. එතකොට මම දැන්
සේවා යෝජකයාගෙන් ලැබෙන 15% මම දාලා ඉවරයි. එතකොට දිනෙට 8325කුත් ප්‍රායෝගික 5850කුත් නිර්මාණයට 5637කුත් EPF එක සේවා යෝජකයාගෙන් යනවා. එතකොට ඊළඟට අපි බලන්න ඕන ETF කියන දල වැටුපේ 100ක් තුන. එහෙනම් ETF එක දල වැටුපේ 100ක් තුනක් බලලා ඒක EPF තීරුවට දාන්න. හරි. එතකොට මම ETF එක දාලා ඉවරයි. ETF එක අපිට ආව 1665ක් 1170ක් 1088ක්. දැන් අපි මේ තීරුවට දාලා ඔක්කොම අපි ගාණෙන් ගන්න ඕන දේවල් අරගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මේ තීරුවල මුළු අඩු කිරීම තීරුවට අපි ගන්න ඕන මේ අඩු කිරීම වල එකතු. ඊට පස්සේ ශුද්ධ වැටුප අපි ගන්න මේ ටික දැන් අපි අරගමු. හරි. එතකොට මුළු අඩු කිරීම ටික මම දැම්මා. දැන් මම මුළු අඩු කිරීම ගන්න වලින් පස්සේ අපි මොනවද කරන්නේ? දල වැටුපෙන් මුළු අඩු කිරීම අඩු කරලා ශුද්ධ වැටුපට දානවා. දල වැටුපෙන් මුළු අඩු කිරීම අඩු කරලා ශුද්ධ වැටුපට දානවා. දැන් අපි එනම් ශුද්ධ වැටුපට දානවා. හරි. එතකොට මගේ ශුද්ධ වැටුප විදියට මම දැන් හොයාගෙන ඉවරයි. 48950යි 35100යි 31625 මෙන්න මේ තමයි ශුද්ධ වැටුප. ශුද්ධ වැටුප තමයි අපි මුදලින් ගෙවන්නේ. කියන ආයතනයේ ප්‍රධානියා මුදලින් ගෙවන ගාන තමයි ශුද්ධ වැටුප කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට වැටුප් ලේගෙන තව අපිට එක කාරණයක් තියෙනවා. මේ අදාළ තීරු ටික එකතු කරගන්න. මේ කියන්නේ දල වැටුපේ ඉඳලා මෙන්න මෙතනට එනකම් අපි පළලෙහාට එකතු කරගන්න ඕන. හරි. එතකොට මගේ වැටුප් ලේඛනයේ සිවිල් වැඩ කටයුතු ඉවර. මෙන්න මේ විදිහට මම තීරු ටික එකතු කරලා මම ගත්තා. හරි. ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ ගිණුම් ගත කරන්න. හරි. අපි දැන් වැටුප් ලේඛනයෙන් අපි අවශ්‍ය තොරතුරු ටික අරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ වැටුප් ලේඛනය උපයෝගී කරගෙන අපේ ගිණුම් වල මේ අදාළ කරුණු දක්වන්න. එතකොට දැන් ගිණුම් වල දාන කලින් වැටුප් ලේඛනයට යන්න ඕගොල්ලෝ දැන් වැටුප් ලේඛනයේ දිහා බලලා ඉන්න. දැන් වැටුප් වල දල වැටුප කියන්නේ දල වැටුප ඇවිල්ලා තියෙනවා 1,30,750. මෙන්න මේක අපි ගිණුම් දාන්න කොහොමද දාන්නේ? වැටුප් ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැරිද? කොහොමද අපි ඒ සටහන් කරන්නේ? දල වැටුප ගිණුම් ගත කරන්න කොහොමද? වැටුප් ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැරි. එතකොට වැටුප් ගිණුම හර කරන 1,30,750කින් වැටුප් හා වේතන පාලන ගිණුම බැරි කරන 1,30,750කින්. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ වැටුප් හා වේතන පාලන ගිණුමක් කියන්නේ සිහි වටන ගිණුමක් වගේ. දැන් මේක අපි කිසිම තැනක ආදායම් ප්‍රකාශයවත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයවත් වෙන්නද නැහැ. මේක අපි උදාහරණයක සාමාන්‍ය සිහි වටන ගිණුමක් විදිහේ අපි ගාන අවසානයේදී මේ වැටුප් හා වේතන ගිණුම බැලන්ස් වෙලා යන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ අපි දැන් දල වැටුප ගිණුම ගත කරා. ඉතින් ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ? අපිට පුළුවන් අර අඩු කිරීම ටික සටහන් කරන්න. අපි අඩු කිරීම කොහොමද දාන්නේ? වැටුප් හා වේතන පාලන ගිණුම හර කරා අදාළ අඩු කිරීම ටික බැර කරගෙන අපි අදාළ අඩු කිරීම නමින් දැන් බලමු කොහොමද අපිට ඒක සටහන් කරන්න තියෙන්නේ කියලා. එතකොට අපිට EPF තියෙන සේවකයාගේ දායකත්වයේ EPF තියෙනවා 13075ක මුදල. එහෙනම් 13075ක මුදල අපි සටහන් කරන්න ඕනේ. එහෙනම් කොහොමද සටහන් කරන්නේ? වැටුප් හා වේතන පාලන ගිණුම හර 13075යි. ගෙවිය යුතු EPF ටීම බැලයි මේක ගෙවිය යුතු. මේක සේවා යෝජකයා මොකද කරන්න ඕන? මහා බැංකුවේ තැන්පත් කරන්න ඕන. හැබැයි මෙයා තාම තැන්පත් කළා නැහැ. එතකොට මෙයාට මේක වගකීමක් වගේ. ඒක තමයි ගෙවිය යුතු EPF ටීම අපි බැල කරන්නේ. නම් වැටුප් හා වේතන පාලන ගිණුම හර 13075යි. ගෙවිය යුතු EPF ටීම බැල 13075යි. හරි. එතකොට අපි ඒක සටහන් කරාට පස්සේ දැන් අපිට ඊට පස්සේ තියෙන තව අඩු කිරීම වෘත්තීය සමුදායකයේ විදිහට රුපියල් 2000ක් අඩු කරගන්න. එහෙනම් මේක සටහන් කරන්නේ වැටුප් හා වේතන පාලන ගිණුම හර රුපියල් 2000යි. වෘත්තීය සමුදායක ගිණුම බැල 2000යි. හරි. ඊට පස්සේ අපි දැන් අඩු කිරීම ටික සටහන් කරලා ඊට පස්සේ අපිට දාන්න තියෙන තව දෙයක් මොකද්ද? EPF එක කාගෙන්ද? සේවා යෝජකයා. සේවා යෝජකයා 115ක් දැරුවා තමන්ගේ මුදල. සේවකයාගේ දල වැටුප මත පදනම් වෙලා තමන් දෙන්නේ 115ක
මුදලක් දැරුවේ නම් ඒක සටහන් කරන්න මේකේ විශේෂ වන්නේ මේ EPF එක තමයි සේවකයාගේ පඩියේ ඉන්නේ මේ සේවා යෝජකයාගේ මුදලින් යන්නේ. ඒකට මේක සේවා යෝජකයාට වියදමක් බවට පරිවර්තනය වෙනවා. EPF වියදම් ගිණුමාර ගෙවිය යුතු EPF ගිණුම බැ. EPF වියදම් ගිණුමාර ගෙවිය යුතු EPF ගිණුම බැ. හරි දැන් අපි EPF එක සටහන් කරලා ඉතලා දැන් තියෙනවා ETF එක. ETF එක ගෙවන්නේ කවුද? සේවා යෝජකයා. සේවකයා යටපින්න කපාරේ නැහැ. ඒක සේවා යෝජකයා කියන ආයතනයේ අයිතිකරුගේ මුදලින් තමයි නෙවෙයි. එතකොට ETF එක කියන්නේ සේවා යෝජකයාට වියදම සේවා යෝජකයාට ගෙවෙන නම් ඒකත් තමයි ETF වියදම් ගිණුමාර. ETF ගිණුම වැරදි. හරි. දැන් ඔයාලට තේරෙනවා තව අපේ එකම එක දෙයයි තියෙන්නේ මොකක්ද අපේ ශුද්ධ වැටුප ගිණුම් ගත කරන්න ඕන. දැන් මොකක්ද මම කලින් කිව්වා ශුද්ධ වැටුප කියන්නේ ඒ සේවකයාට කියන මුදලින් ගෙවන ගාන. එතකොට ශුද්ධ වැටුප විදියට ගෙවන්නේ මොනවද? මුදල්. එහෙනම් මේ ශුද්ධ වැටුප තමයි ඒ සේවකයාට ගෙවන මුදල්. එතකොට මුදල් කොහොමද අපි සටහන් කරන්නේ? මුදල් ගෙවන එක සටහන් කරන විදිහ සටහන ඕගොල්ලන්ට මතක ඇති. වැටුප් හා වේතන පාලන ගිණුමාර මුදල් ගිණුම වෙන වැටුප් හා වේතන පාලන ගිණුමාර කරනවා. ඊට පස්සේ මුදල් ගිණුම බැර කරනවා. හරි මේක ඔයාලා අනිවාර්යයෙන් හොඳට අහගන්න ඕනේ. දැන් කොහොමද මේවා මූලික ප්‍රකාශන උද්දෘත වල පෙන්වන්නේ කියලා දැන් මේ කියනවා. කොහොමද අපි මූලික ප්‍රකාශන උද්දෘත වල පෙන්වන්නේ කියලා අපි දැනගන්න ඕන. එතකොට මේක හොඳට අහගන්න. දැන් මේ වැටුප කියන්නේ අපි දල වැටුප නේනම් දල වැටුප තමයි අපි ගිණුම් ගත කරන්න ඕන. හොඳට මතක මූලික වැටුපවත් ශුද්ධ වැටුපවත් නෙමෙයි ගිණුම් ගත කරන්න ඕන. ආයතනයක වැටුප පියදම් විදියට දල වැටුප තමයි ගිණුම් ගත කරන්න ඕන. දල වැටුප කියන්නේ වියදම මොන වියදමද? පරිපාලන වියදම. මේ දල වැටුප කියන එක නැත්නම් මේ වැටුප් කියන වෙන ශේෂ අපි පෙන්වන්න ඕන කොහොමද? ආදායම් ප්‍රකාශයේ පරිපාලන වියදම් නැතිනම් මේක පෙන්වනවා අපි පරිපාලන වියදම් යටතේ. හරි දැන් ඔයාලා වැටුප් ආවේතන පාලන ගිණුමට කියලා තුනනේ කරලා බලන්න. මේක එකතුව මේ පැත්ත එකතුව සමාන වෙනවා. ඒ කියන්නේ වැටුප් ආවේතන ගිණුම වැහිලා යනවා. එහෙනම් වැටුප් ආවේතන ගිණුම කිසිම ශේෂයක් අපිටවත් දාන්න නැහැ. ඊට පස්සේ ගෙවිය යුතු EPF එකක් අපි ගෙවන්න ඕන. එහෙනම් මේ ගෙවිය යුතු EPF ගානක් තියෙනවා නම් ඒ කියන්නේ ජංගම වගකීමකට. තාම අපි මහ බැංකුවට මේ මුදල් තැන්පත් කරලා නැහැ. එහෙනම් මේක ජංගම වගකීමක් යටතේ තමයි දාන්න. ගෙවිය යුතු EPF වලට දාන්නේ ජංගම වගකීමක් යටතේ මූල තත්ත්ව ප්‍රකාශය. ජංගම වගකීම. අතකොට EPF වියදම සේවකයා නෙමෙයි සේවා යෝජකයා ගන්න EPF වියදම තියෙන. එහෙනම් ඒ කියන්නේ කොහොමද? පරිපාලන වියදම් යටතේ EPF වියදම් කියනවා. පරිපාලන වියදම්. ETF වියදමක් ගන්න එතකොට පරිපාලන වියදම් යටතේ. ගෙවිය යුතු ETF එකක් තාම ගෙවන්නේ නැහැ. ETF එක සේවක බාරකාරාංග මුදලින් යන මොන එක තාම ගෙවන්නේ නැහැ. එහෙනම් ඒකේ නුන වගකීමක් යටතේ කුමන වගකීමක්ද? මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීමක් යටතේ. එහෙනම් ඒක තමයි අපි ජංගම වගකීමක් යටතේ. එතකොට අපිට ගිණුමක් තියෙනවා වෘත්තීය සමිතිදායක මුදල් කියලා ගිණුමක්. මේ ගිණුම ඇත්තම වශයෙන් කිව්වොත් කිසිම තැනකට සටහනක් වෙන්නේ මොකද වෘත්තීය සමිතියක් කියන්නේ සාමාන්‍ය සේවක පිරිසක් එක් රැස්ලා හදාගන්න සමිතියක්. එතකොට මේක ආයතනයේ පරිබාහිර දෙයක්. එතකොට මූලික වෙන්නේ මේක අඩු වුණාට මේක ආයතනයේ පරිබාහිර වෙන දෙයක්. එතකොට මේක නිෂ්පාදන කටයුත්ත කරවත් සේවා කටයුත්ත කරවත් ඍජුවම සහභාගී වෙන ඍජුවම වක්‍ර වශයෙන් සහභාගී වෙන්න හැකියින්ද මේ වෘත්තීය සමිතිදායක මුදල් කියන එක අපිට ගිණුම් වලට දාන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම අද අපේ ශ්‍රම පිරිවැය කියන්නේ කියන පාඩම සාකච්ඡා කළ ඉවරයි. මම හිතනවා මම කියපු දේ ඔයාලට හුඟක් තේරෙන්නේ නැති කියලා මම බොහොම අමාරුයි මේ වැඩ ටික එකතු කරගෙන වයිට් බෝඩ් එකක් මම ඔයගොල්ලෝ දැක්කම පොඩි ඉලක්කයක්. මම මේ කරන්නේ ඉතින් මගේ උපරිම උත්සාහයෙන් මම මේක වැඩ ටික කරනවා. ඉතින් මොකක් හරි නොතේරෙන කොටසක් තිබ්බනම් පල්ලෙන් මගේ දුරකථන අංකය දාන්නම් ඒවා ඊට පස්සේ මට කෝල් කරලා ඔයාලට නොතේරෙන තැන් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි එතකොට මගේ පන්තියේ තාම මූලික තුලා නැත්තම් පල්ලෙන් තියෙන subscribe button එකට ඔයාලා බෙල් icon එකක් ක්ලික් කරලා
මගේ පන්තියට එකතු වෙනකොට එතකොට මගේ ඉස්සරහට දාන පාඩම්